සුබ දවසක් දුල පුතාලට. ඔන්න අද අපි පහ ශ්‍රේණියේ දුපුතුන් වෙනුවෙන් පරිසරය පාඩමක් සමග සම්බන්ධ වන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. අද අපි පහ ශ්‍රේණියේ පරිසරය සුන්දර අහස තේමාව ගැනයි කතා බහ කරන්නේ. මෙය අහස සහ පොළොව පාඩමට සම්බන්ධ අනු තේමාවක් හැටියටයි අපි කතා බහ කරන්නේ. එවනම් දුපුතුන් සූදානම් වෙන්න. පහ ශ්‍රේණිය පරිසරය සුන්දර අහස තේමාවේදී ප්‍රශ්න නිර්මාණය වන තැන් කිහිපයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. හොඳ අපි මුලින්ම හඳුනා ගනිමු රාත්‍රී අහසේ දකින්න පුළුවන් ආකාශ වස්තු මොනවද කියලා. ඒකේ අපිට ප්‍රමුඛව දකින්න පුළුවන් වස්තුවක් තමයි සඳ. රාත්‍රී අහසේ දකින්න පුළුවන් ඊටාම සුන්දර වස්තුවක්. ඒතකොට සඳ පිළිබඳව බොහෝ දේ අපිට කතා බහ කරන්න පුළුවන්. ඊළඟට අපිට දකින්න පුළුවන් තරු රටා. තරු රටා විවිධ තරු රටා අපිට දකින්න පුළුවන්. ඊළඟට අපි ග්‍රහ ලෝක ගැන කතා බහ කරනවා. රාත්‍රී අහසේ දකින්න පුළුවන් සුවිශේෂතාවක් වස්තුවක් හැටියට. ඊළඟට අපිට තව ටිකක් ඉස්සරහට ගියාම අපිට හඳුනා ගන්න පුළුවන් තවත් වස්තුවක් හැටියට උල්කාපාත. මේ දෙන්නේ උල්කාපාත එක්තරා එළි විශේෂයක් හැටියට ඔබට පේනවා. ඒ වගේම පණිවිඩ චන්ද්‍රිකා තාක්ෂණ ගැන කතා කරද්දී චන්ද්‍රිකා අපිට රාත්‍රී අහසේ දකින්නට ලැබෙනවා. එතකොට මේ චන්ද්‍රිකා ශ්‍රී ලංකාවේ ආතර්ශිකාක් මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන ආතර්ශිකාක් මහතා විසින් ලෝකයට හඳුන්වා දීම පිළිබඳව අපේ දූල පුතාලා බොහෝ පොතපතේ කරුණු කාරණා කියවලා තිබෙනවා. හොඳයි. එහෙනම් අපි සඳ ගැන පළමුවරට කතා බහ කරමු. මේ සුන්දර අහසේ දකින්න ලැබෙන වස්තුන් අපි හඳුනාගත්තා. ඒදී සඳ කවර වස්තුවක්ද කියලා. එතකොට සඳට හිරුවෙලිය වැටුණු විට සඳ බබලනවා. ඔබ දන්නවා හඳට ආලෝකයේ ඉරෙන් ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි සඳ තමා වටේ කැරකෙමින් පොළොව වටා බස්නාහිර සිට නැගෙනහිරට ගමන් කරනවා. එතකොට සඳ තමා වටා කැරකෙමින් අපි ඒකට කියනවා භ්‍රමණය වෙනවා කියලා. ඒ වස්තුවක් තමා වටේ කැරකෙනවා භ්‍රමණය, තමා වටා කැරකෙමින් වෙනත් වස්තුවක් වටා කැරකෙනවා නම් පරිභ්‍රමණය. එතකොට සඳ තමා වටා කැරකෙමින් පොළොව වටා බස්නාහිර සිට නැගෙනහිරට ගමන් කරනවා. ඒතර ඔබ දන්නවා සඳ පෘථුවියේ තිබෙන උපග්‍රහයෙක්. එතකොට පෘථුවිය වටා භ්‍රමණය වන්නට සඳට දින 27 මාරක් සාමාන්‍යයෙන් ගත වෙනවා. අපි ආවම වශයෙන් දින 28ක් කියලා හඳුනා ගන්න. දින 28ක් යනකොට පෘථුවියට වටා හඳට පුළුවන් රවුම කැරකෙන්න නැත්නම් ගමන් කරන්න. ඒතකොට පෘථුවිය එතනදී ස්ථාවර වෙන්නවා. පෘථුවිය වටා තමයි සඳ ගමන් කරන්නේ. පෘථුවිය බදානවා ඉර වටා ගමන් කරනවා. එතකොට එහිදී ක්‍රියාවලියන් කීපයක් සිදු වෙනවා. අපිට ඒක ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. හොඳ අපි ඊළඟට බලමු මේ නිසා අපිට පොය හතරක් උදා වෙනවා. ඒක පළමු වන්න ඔබ දන්නවා අමාවක. අමාවක පොය දිනේදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ සඳ කළුවර අහසක්. ගමේ මිනිස්සු මේකට මාසේ පොය කියලා කියනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් පුර අටවක. පුර අටවක කියන්නේ අමාවක උදා වෙලා හරියටම දින 7ක් යනකොට දරුවනේ පිරෙන්න පටන් ගන්නවා. පිරෙන්න පටන් ගන්නවා. දැන් අමාවක තියෙන අවස්ථාවකදී පිරෙන්න පටන් ගත්ත නිසා අපි පුර අටවක කියනවා. තව දින 7ක් යනකොට සම්පූර්ණයෙන්ම පිරෙනවා. එතකොට අපිට එනවා 15ක. මේක 7න් 8ට යන්නේ. එතකොට දින 28යි අපි දෙනවා කිව්වේ චන්ද්‍ර මාසයට දින 28යි. ඊට පස්සේ ආයි ගෙවෙන්න පටන් ගන්නවා. අව පක්ෂයට යනවා. ඒ නිසා අපි අන්න අව අටවක පොය කියලා කියනවා. දැන් මේක ගණන් වලදීත් ලැබෙන තැනක් වෙන්න පුළුවන්. දැන් 15ක පොය යම් දිනයක විදීලා පුර අටවක පොය කවදද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් 15ක පොය දීලා අමාවක දවස අහන්න පුළුවන්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ 7න් 7ට දෙන දිනේ අනුව 7න් 7ට ඔබට ඉදිරියට පසුපසට යන්නට පුළුවන්. පිරීම සහ අවපක්ෂයට යාම පදනම් කරගෙන. කොහොම හරි අපිට පොය හතරක් උදා වෙනවා. අපි චන්ද්‍ර කලා හතරක් කියලාත් මේක නම් කරනවා සමහර පොත්වල. ඒතකොට මේ වගේ පින්තූරයක් දුන්නාම ඔබ ඒක හඳුනා ගැනීම තමයි අපි විභාග ප්‍රශ්න පත්‍රයේදී ඔබේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු සඳ පෘථුවිය වටා එලිප්සාකාර ගමන් මඟක ගමන් කරනවා. මෙතන මේ චිත්‍රය. සඳ පෘථුවිය වටා එලිප්සාකාර ඕවලාකාර හැඩයක ගමන් කරනවා. අපි ඉස්සෙල්ලා මේ වස්තුන් හඳුනා ගමු. ඔබට පේනවා මෙතන තියෙනවා පෘථුවිය.
ඊළඟට තියෙනවා සඳ. මෙතන තියෙනවා ඉර. ඒකට ඉර ස්ථාවරයි. ඉර වටා පෘථුවිය ගමන් කරනවා. පෘථුවිය තමා වටේ යනවා භ්‍රමණය. පෘථුවිය තමා වටා කරකින ඉර වටේ යනවා පරිභ්‍රමණය. ඊට අමතරව පෘථුවිය වටා ගමන් කරනවා සඳ. මෙන්න මේ විදිහේ චිත්‍රයකින් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඔබ එලිප්ස් ආකාර කක්ෂය එහෙම නැත්නම් ඕවල් ආකාර කක්ෂය වික්තරයක හැඩය හඳුනා ගැනීම තිබීම ඔබට ලකුණක් ගන්නට වැඩි ඉඩකඩක් ලැබෙනවා. ඊළඟට අපි බලමු ඒ තුලින් සූර්යග්‍රහණයක් ඇතිවන අයුරු. දැන් සූර්යග්‍රහණයේ පින්තූරේ මේක. මේක ඔබ හඳුනා ගන්නට ඕනේ. ඉස්සෙල්ලා අපි හඳුනා ගන්නමු. මෙන්න ඉර සූර්යයා. ගිනි බෝලයක් වගේ දෙන ඉර. මැද තියෙනවා සඳ. එහා කෙළවරේ තියෙනවා වර්ණවත් විචිත්‍රවත් ග්‍රහ වස්තුව පෘථුවිය. ප්‍රබදාන පෘථුවිය ජීවීන්ට හිතකර ග්‍රහ ලෝකය. පෘථුවිය තමයි ජීවීන් ජීවත් වන්නේ. ඊටම අලංකාර ග්‍රහ ලෝකයේ හැටියටයි නම් දරා තිබෙන්නේ. ඉරයි පෘථුවියයි මැදට සඳ ආකාරයේ අන්න සූර්යග්‍රහණයක් ඇති වෙනවා. ඒ කෙසේද? ඉරේ ආලෝක කදම්බය සඳෙන් වැහෙනවා පුතේ. ඒ සඳෙන් වැහුනහම පෘථුවිය කළුවර වෙනවා. ඕනෑම දිවා මොහොතකදී ශනිකව විනාඩියක් දෙකක් අතර ගන්න පෘථුවිය අඳුරේ පවතින්නට පුළුවන්. ඒ අඳුරේ පවතින්නේ මේ ඉර ආලෝකයේ නොවැටීම නිසා. එතකොට මේක සිදුවන්නේ මේ වස්තු තුනම සරල රේඛාවක පිහිටන්න ඕනේ. ඒලා සඳහා පෘථුවිය ඒකාකාර රේඛාවක පිහිටන මොහොතකදී වසර ගණනාවකට ගියාට පසුව ඉරේ ආලෝකයේ සඳෙන් වැහුනහම සඳ මැදට ඇවිල්ලා මුවාවතක් හැටියට බාධකයක් හැටියට පිළිගුවාම අන්න පෘථුවිය කරුවල වෙනවා. මෙන්න මේ සිද්ධිය නිසා සූර්යග්‍රහණයක් ඇති වෙනවා. එහෙනම් සූර්යග්‍රහණය කුමක්ද කියලා අහුවොත් කෙටි උත්තරවල දෙන්න පුළුවන්. ඉරසා පෘථුවිය මැදට සඳ ආවිත ඉරේ ආලෝකයේ සඳෙන් ආවරණය වීම නිසා පෘථුවිය තුළ ඇතිවන කළුවර භාවය නැත්නම් පෘථුවිය සඳ නොපෙනී යාමින් ඉර නොපෙනී යාම නිසා ඇතිවන කළුවර භාවයෙන් පෘථුවිය අඳුරු වීම අපි සූර්යග්‍රහණයක් හැටියට හඳුනා ගන්න. මේකේ පිළිතුරේ හඳුනා ගැනීම තමයි ඔබෙන් අහන්නේ. සූර්යග්‍රහණය සිදුවන්නේ කෙසේද වැඩි ලියන ප්‍රශ්න එන්නේ නැහැනේ. පරිසරයේ ප්‍රශ්න පත්‍රයේ ඉරි ගන්න. ඒතර ඉරි ගන්න අවස්ථාවේදී මෙවැනි පිළිතුරයක් දීලා ABC දින්න ඔබට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපිට හඳුනා ගන්න වෙනවා චන්ද්‍රග්‍රහණය. මේ බලන්න. අන්න අපි නම් කරමු මෙන්න ඉර අලංකාර වස්තු පෘථුවිය එයා කෙළවරේ සඳ. මේකෙදි සිද්ධ වෙන්නේ අර ඉස්සලා වගේම තමයි. ඉරයි පෘථුවියයි සඳ ඒකාකාරීව පිහිටන මොහොතක. ඉර පෘථුවිය සඳ සරල රේඛාවක පිහිටන මොහොතක ඉරේ ආලෝකයේ පෘථුවියෙන් දැහිලා සඳ කළුවර වෙනවා. ඒකට අඩක් වෙන්න පුළුවන්, කොටසක් වෙන්න පුළුවන්, සම්පූර්ණයෙන් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි අපි අර්ධ සූර්යග්‍රහණ, පූර්ණ සූර්යග්‍රහණ ඔය ආදි වශයෙන් නම් කරන්නේ. එතකොට ඉරේ ආලෝකයේ පෘථුවියෙන් දැසුණු විට සඳ සම්පූර්ණයෙන් කළුවර වීම අපි අන්න චන්ද්‍රග්‍රහණයක් කියලා කියන එක සාමාන්‍යයෙන් සිදුවන්නේ 15ක පෝය දිනක. දැන් සූර්යග්‍රහණයක් සිදුවන්නේ අමාවක දිනක. එතකොට ওই නම් දෙක තමයි ඔයගොල්ලන්ට පරණ ප්‍රශ්න පත්‍රවල පසුගිය විභාග ගැටළු වලදී විමසලා තිබෙන්නේ. එහෙනම් ඉරයි පෘථුවියයි සඳ ඒකාකාර පිහිටන අවස්ථාවක ඉරේ ආලෝකයේ පෘථුවියෙන් ආවරණය වුණාම සඳ කළුවර වීම අපි සරලව හඳුනා ගන්නවා චන්ද්‍රග්‍රහණයක් කියලා. එතනදී රූපය හඳුනා ගැනීම පමණයි ඔබෙන් විමසන්නේ. ඒ නිසා මේ වස්තු පිහිටන ස්ථාන නිවැරදිව නම් කරන්න ඔබට පුළුවන් වෙන්නට ඕනේ. හොඳයි අපි ගමක සෞරග්‍රහ මණ්ඩලය හඳුනා ගන්න. මේ තියෙන්නේ බුධ ග්‍රහය, කුඩා ග්‍රහය, ඒ වගේම සිකුරු ඔබට නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න අපි ජීවත් වෙන පෘථුවිය, අඟහරු ග්‍රහය, එනට අපිට ගන්න පුළුවන් බ්‍රහස්පති, සෙනසුරු, ඒ වගේම යුරේනස් සහ නෙප්චූන්. එතකොට සෞරග්‍රහ මණ්ඩලයේදී පසුගිය ප්‍රශ්න පත්‍ර දෙස බැලීමේදී අපිට අවධානය යොමු වීම පුතේ මෙන්න මෙවැනි ගැටලු වලට විශාලම ග්‍රහය නම් කරන්න. නැත්නම් වර්ණය තුන දෙනවා ඉර ගන්න. එතකොට ඔබ දන්නවා මේ සෞරග්‍රහ මණ්ඩලය අපි ගන්න ග්‍රහ වස්තු 8 ග්‍රහ වස්තු 8 නම් ප්ලූටෝ භාවිතා කරන්නේ බ්‍රහස්පති ග්‍රහය විශාලම ග්‍රහය හැටියට අපි නම් කරා. ඒතර කුඩාම ග්‍රහය හැටියට අපි බුධ ග්‍රහය නම් කරනවා. පෘථුවිය දෙපස පිහිටි ග්‍රහය අහන්න පුළුවන් අපිට සිකුරු සහ අඟහරු පෘථුවිය දෙපස. ඒතර රතු ග්‍රහය අපි හඳුනා ගන්නවා මෙතන අඟහරු කියලා. ඒ වගේම සිකුරු ග්‍රහය අපිට වෙනත් නම් වලින් අහන්න පුළුවන්. උදාතරුව, පහන්තරුව, ඉරබතු තරුව එවැනි වෙනත්
සමාන පද පර්යාය නාම පද වලින් එවැනි ග්‍රහ වස්තු ආන්න පුළුවන්. රැස්වලක් තිබෙන ග්‍රහ වස්තු දෙකක් ඔබට මෙතන දකින්න ලැබෙනවා. සෙනසුරුගේ පැහැදිලිවම අපිට දකින්නට පුළුවන්. යුරේනස්ගේ යම් ප්‍රමාණයක තිබෙනවා. නමුත් සෙනසුරුගේ රැස්වලල්ල පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ වගේම මේ සියලුම ග්‍රහ වස්තුන්ට උපග්‍රහයන් වෙන වෙනම ඉන්නවා. දැන් තාරකා විද්‍යාව පිළිබඳව ගොඩක් දුරට ආස දරුවන්ට ඒක පිළිබඳව වැඩි දුර හොයන්න පුළුවන් පොතපත කියවලා මේ ග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහ වස්තු වලට තියෙන උපග්‍රහයන් කවරේද යන්න පිළිබඳව. ඉතින් එවැනි ලොකු තොරතුරු නම් අසන්නේ නැහැ. ග්‍රහ මණ්ඩලය හඳුනා ගැනීම සහ අර මම කිව්වා වගේ පිහිටීම සහ සුවිශේෂී ග්‍රහයන් මොනවද කියන එක තමයි ඔබේ අවධානයට ලක් කරන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු අහසේ තරු රටා. මේ බලන්න මහ වලසා. ඒ පීඨා තිබෙන ස්වභාවය ගැන ඔබ අවධානය යොමු කළ යුත්තේ තරු හතරක් වෙන කොටුවක් විදිහට පල්ලෙහාට. එතකොට ඒකේ උඩට දීලා තියෙනවා අපිට පේනවා කුඩා වලස. ළමයි මතක තියාගන්න යන්නේ ඒකේ. ඊළඟට අපිට පේනවා මහ බල්ලා. ඒකේ නැද හරිය සහ කොටසක් තිබෙනවා. මේක තරු වෙන වෙනම ගණන් කරලා බලන්න පුළුවන්. ඊළඟට මේ බලන්න දඩයක්කාරය. ඒ ස්වභාවයෙන් හඳුනා ගන්න දඩයක්කාරයගේ හැඩය. ඊළඟට ගෝරුසා ගේ හැඩයෙන් ඒ තරු රටාව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම නිතර අහන තැනක් තමයි දකුණු කුරුසය හැඩය. එතකොට මේ තරු රටාව නම් කිරීම පසුගිය විභාග ගැටළු වලදී විමසලා තියෙනවා. විශේෂයෙන් ගක් ප්‍රසිද්ධ දන්නා කියන තරු රටාවක් තමයි අසන වනන් අසන්නේ. හොඳයි. එහෙනම් අපි අභ්‍යාසයකට යමු. අද දවසේ ඉගෙන ගත්ත දේවල් කෙතරම් දුරට ඔබ ග්‍රහණය කරගත්තද කියලා බලන්න. පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරමු. මෙන්න මේ තරු රටාව කුමක්ද? උත්තර තුනක් අපි දෙනවා. ගොරාය, මහ වලසා, කුඩා වලසා. ඒතර බලපුවාර කොටු උඩට තියෙනවා නම් අපිට ගන්න පුළුවන් කුඩා වලසා කියලා. පල්ලෙහාට තියෙනවා නම් මහ වලසා. ඒකත් අපිට මතකේ තියාගන්න ලේසි ක්‍රමය. ඊට අපිට ගන්න පුළුවන් මේ තරු රටාව බලන්න. මේ තරු රටාව කුමක්ද? මැද තිබුණේ කොටුව දකුණු කුරුසයද, මහ බල්ලද, කුඩා වලසද? ඔව්. ඒතර අපිට පිළිතුරට එන්න පුළුවන් මහ බල්ලා. මහ බල්ලා. හරි? හොඳයි. පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු තෝරමු. පහත රූපයේ නිරූපණය වන්නේ එකක් බලමු සූර්යග්‍රහණයකි, චන්ද්‍රග්‍රහණයකි. ඒතකොට මේ තියෙන්නේ චන්ද්‍රග්‍රහණය. ඉරයි හඳයි නැද්දට පෘථිවිය ආපු රූපය. අපි කලින් ඔබට මේක තවදුරටත් ග්‍රහණය කර ගන්න නැවත නරඹන්න. අපේ මේ YouTube channel එක නැවත නරඹන්න ඔබට තියෙන වාසිය එකයි. එතකොට ඔබට අමතක වෙයි තිබෙන දෙයක් තිබෙනවා නැවත මතකයට ගන්නට පුළුවන්. හොඳයි නම් අපි මේ සියලු කරුණු කාරණා ඔබට පුංචි පැවරුමක් දෙනවා වෙනදා වගේම මේ පැවරුමට උනන්දුවෙන් පිළිතුරු ලියන්න. රාත්‍රී අහසේ දැකගත හැකි ආකාශ වස්තු 5ක් ලියන්න. හරි? ඒ වගේම ඔබට ගන්න මේ දුන්නේ ඇති වර්ණ 7ක් ලියන්න. ඒ වගේම ඔබට පුළුවන් පොය 4 නම් කරන්න. එතකොට දේ දුන්නේ වර්ණාත් මතක තියාගන්න කවිත් ඔබ දන්නවා. ඒවත් භාවිතා කරලා මේ තොරතුරු ඔබට ගොඩනගා ගන්න පුළුවන් නම් මා හිතනවා නිවැරදි. හොඳයි. එහෙනම් මා හිතනවා ඔබට මේ පැවරුමට සාර්ථකව පිළිතුරු ලියන්න පුළුවන්කම තිබෙනවා නම් ඔබ අපිත් එක්ක හිටු මේ කුඩා කාලයේදී ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා වෙනවා. හොඳයිම නම් අහස සහ පොළොව පාඩමේ සුන්දර අහස ගැන අපි අද කතා බහ කරේ. නැවත නරඹන්න, නැවත ඒ පිළිබඳ කරුණු විස්තර ගන්න, ළඟේන විභාගයට එය අත්දැක කරගන්න ඔබේ මිතුරාටත් මේ බව කියන්න. එවිට ඔබට විභාගයේ හොඳින් ජය ගන්නට ශක්තිය ලැබෙනවා. දැන් තවත් මෙවැනි අපූර්ව වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අපේ දුල පුතාලගේ අදට බා සමු කරගෙන හැම දිනාටම ආයුබෝවන්.